හරි දැන් එතකොට අද ඔයාලට කියලා දෙන්නේ වැදගත්ම පාඩම. ඒ තමයි පයිතගරස් සම්බන්ධය. ඔය පයිතගරස් සම්බන්ධය අනිවාර්යයෙන්ම දැනගත යුතුම සම්බන්ධයක්. ඒ කියන්නේ විභාගෙට නිරන්තරයෙන් අහන. කියන්නේ 10 පන්තියේදී හැම සයන්ස් වලටත් භාවිතා කරන්න වෙනවා. මැත්ස් වලට නම් ගොඩක් පාඩම් වලට ඕනේ. කියන්නේ පාඩම් ගොඩකට සම්බන්ධ වෙන ක්‍රමයක් තමයි ඔය 9 පන්තියේදී ඉගෙන ගන්න පයිතගරස් සම්බන්ධය කියන්නේ. මේක මතක තියාගන්න ඔයාලා O level විභාගෙට යනකම් මේ සම්බන්ධය දාලා, ඒ කියන්නේ ක්‍රමයක් මේ සම්බන්ධය දාලා ගණන් හදන්න වෙනවා. එතන මේ පයිතගරස් සම්බන්ධය කියන්නේ අතිශයින්ම වැදගත්ම පාඩම. ඔයාලගේ ඇත්තටම ගත්තොත් 9 පන්තියේ තියෙන වැදගත්ම පාඩම කිව්වත් හරි. ඔයාලගේ 9 පන්තියේ තියෙන වැදගත්ම පාඩම තමයි පයිතගරස් සම්බන්ධය කියන්නේ. අයි දන්නවද? ගොඩක් පාඩම් වලට ඕනේ. 11 වසරේදී පාඩම් 4ක් 5කට මේ පයිතගරස් සම්බන්ධය දාලා ගණන් හදන්නේ. එතන පයිතගරස් සම්බන්ධය හරි ලේසි. හරියට ඉගෙන ගත්තොත් හරිම ලේසි. හැබැයි පොඩ්ඩක් හරි මිස් කරගත්තොත් ගොඩක් කට්ටියට අමාරු පාඩමක් තමයි මේ පයිතගරස් සම්බන්ධය කියලා කියන්නේ. හරි. එතකොට මේ පයිතගරස් සම්බන්ධය පටන් ගන්න කලින් මට ඔයාලගෙන් පොඩි උදව්වක් ඕනේ. ඒ කියන්නේ මේ පයිතගරස් සම්බන්ධය කියන පාඩම පටන් ගන්න කලින් මේ ටික කරලා දුන්නාට පස්සේ තමයි මම පයිතගරස් සම්බන්ධය කියන පාඩම පටන් ගන්නේ. ඔයාලා දන්නව නේද වර්ග සංඛ්‍යා? අර එකේ වර්ගය 1යි. ඊට පස්සේ දෙකේ වර්ගය කියන්නේ 2 වැඩි කිරීම 2 4යි. මේ එක වර්ග කරනවා කියන්නේ 1 වැඩි කිරීම 1යි. එහෙම ඉන්නේ. එතකොට 3 වර්ගය කියන්නේ 3 වැඩි කිරීම 3 9යි. මතකද ඔයාලට මේවා? මේවා මතකද කියන්නේ මේ වර්ග සංඛ්‍යා ටික? මතකයිද ඔයාලට? මතකයි. right මට පොඩි වැඩක් කරලා දෙනවද ඔයාලා? ඔයාලා මට කරලා දෙන්න. හරි. ඔයාලා මට කරලා දෙන්න එහෙමනම් මෙන්න මෙතන එකේ වර්ගය දෙකේ වර්ගය තුනේ වර්ගය තියෙනවානේ. මට ඔයාලා ලියලා දෙන්න. හතරේ වර්ගය, පහේ වර්ගය, හයේ වර්ගය, හතේ වර්ගය, අටේ වර්ගය, නවයේ වර්ගය, 10 වර්ගය ඔය විදිහට මට 15ට එනකම්. ඊට පස්සේ 11 වර්ගය, 12 වර්ගය, 13 වර්ගය, 14 වර්ගය, 15 වර්ගය. මට මෙන්න මෙතෙන් එනකම් ඔයාලා ලියලා දෙන්න බලන්න. ඉතුරු ටික ලියන්න වර්ග සංඛ්‍යා ටික. පයිතගරස් සම්බන්ධයේ පාඩම පටන් ගන්න කලින් මේ ටික ඕනේ මට. ලියන්න වර්ග සංඛ්‍යා කියලා. මට මේ ටික ලියලා දෙන්න. අරෝෂි ඉවරයි. ආයි අරෝෂි නම් කළා ඉවරයි. ආයි කවුද කළා ඉවරයි? රහීදත් ඉවරයිනේ.
සලිහත් ඉවරයි. රහිදයි සලිහයි දෙන්නම ඉවරයි. සඳරුවනිත් හරි. අය කවුද හරි? මලින්සත් ඉවරයිද? රයිට් කවිසට තව ටිකක් තියෙනවා. රයිට් වෙලාව දෙන්නක් කරන්න. තරුසි ඉවරයිනේ. හරිද ඉවරයිද? තව ගන්නවද? කවිෂ්ක හරිනේ. නෙත්මි දනංජිකා හරි. නෙත්මි මාර්ගය ඉවරයිද ඔයා? ශිවංගිත් හරිනේ. කවිෂ තව දෙකක් තියෙනවා. හිමාංශි ඉවරයිනේ. හිමාංශත් හරි. සඳලිත් හරි. රයිට් අපි බලමුද එහෙනම්? හතරේ වර්ගය කියන්නේ 4 වරක් 4 16යි. පහේ වර්ගය කියන්නේ 5 වැඩි කිරීම 5 5 වරක් 5 25යි. 6 කියන්නේ 6 වරක් 6 36යි. ඊපස්සේ 7 කියන්නේ 7 වරක් 7 49යි. ඊට පස්සේ 8 වර්ගය කියන්නේ 8 ගුණ කිරීමට 8 වරක් 8 64යි. 9 කියන්නේ 9 වරක් 9 81යි. 10 කියන්නේ 10 වරක් 10 100යි. මෙතන 11 වර්ගය කියන්නේ 11 වරක් 11 121යි. 12 වර්ගය කියන්නේ 12 වරක් 12 144යි. 13 කියන්නේ 13 වරක් 13 169යි. 14 වර්ගය කියන්නේ 14 ගුණ කිරීම 14 196යි. 15 කියන්නේ 15 ගුණ කිරීම 15 225යි. හරිද ඔයාලගේ මේ ටික ඔක්කොම? මේ ටික ඔක්කොම හරිද කියන්න? අරෝෂිගේ හරි. අය රහීදාගේ හරි. වැරදුනයි කවුරුවත් මන නැහැ නේද? වැරදුනයි කවුරුවත් මන නැහැ නේ. නෙත්මි දනංජිකා ඔක්කොම හරි කියමයි ඈ. ශිවාංගිගේ හරි, විහාංගිගේ හරි, හිමේෂ්ගේ හරි, ලතුනිගේ හරි, විහාංගිගේ හරි. රයිට්. ඔක්කොගෙම හරි. දැන් ඕකෙම අනිත් පැත්ත. මේ බලන්නකො. ඔය වර්ග සංඛ්‍යා ටිකේම අනිත් පැත්ත. වර්ග මූලය කියලා තියෙනවානේ. අන්න ඔය ටිකත් හොඳට පුළුවන් වෙන්න ඕනේ. මේ බලන්නකෝ. අර එකේ වර්ගමූලය කීයද? හතරේ වර්ගමූලය කීයද? මේ කියන්නේ මේ වර්ගමූල සංඛ්‍යාව වල අහලා තියෙනවා නේද කලින්? 8 පන්තියේදී. මේ එකේ වර්ගමූලය කියන්නේ එකම ඉලක්කම දෙපාරක් ගුණ කරපුවාම එක හැදෙන්න ඕනේ. ඒ කීවරක් කීයද? එක හැදෙන්නේ එක්වරක් එකනේ. එහෙනම් උත්තර එනවා එකේ වර්ගමූලය කියන්නේ 1යි. 4 කියන්නේ දෙක ගුණ කිරීම දෙකනේ. එකම ඉලක්කම දෙපාරක් ගුණ කරන්නේ. ඒ කියන්නේ 4 වර්ගමූලය 2යි. 9 වර්ගමූලය කියන්නේ එකම ඉලක්කම දෙපාරක්. 9 කියන්නේ 3 වරක් 3නේ. එහෙනම් 9 වර්ගමූලය 3යි. ඊට පස්සේ 16. 16 හැදෙන්නේ 4 වරක් 4. එහෙනම් 16 වර්ගමූලය 4යි. ඊට පස්සේ 25. 25 හැදෙන්නේ 5 ගුණ කිරීම 5නේ. එහෙනම් 25 වර්ගමූලය 5යි.
ඊට පස්සේ 36 වර්ගමූලය 36 වර්ගමූලය කියන්නේ 6 ගුණ කිරීම 6. ඊට පස්සේ 49 වර්ගමූලය 7 ගුණ කිරීම 7යි. ඒ කියන්නේ 49 වර්ගමූලය 7යි. ඊට පස්සේ 64 81 ඔයාලා මේ ටික දාන්නේ ලියන්න මාතෘකාව වර්ගමූල සංඛ්‍යා මාතෘකාව ලියන්න වර්ගමූල සංඛ්‍යා වර්ගමූල සංඛ්‍යා මේ ටික ලියාගෙන ඔයාලා මේ ටිකේ වර්ගමූලය දාන්න ඉස්සරහින් මේවට කී දෙනෙක් කියලා හරි ඉවරයිද මේ සලිය හරිනේ හරිද හැමෝම ඉවරයිද තාම කන කට්ටිය ඉන්නවද හරිනේ දැන් 64 කියන්නේ එහෙනම් 64 වර්ගමූලය 8යි 81 වර්ගමූලය 9යි ඇයි ඒ නම් වරක් 9 නේ 81 ඊට 100 වර්ගමූලය 10යි 10 වරක් 10යි 100 121 හැදෙන්නේ 11 11 වරක් 11 144 වර්ගමූලය කියන්නේ 12යි 169 වර්ගමූලය 13යි 196 වර්ගමූලය 14යි 225 වර්ගමූලය 15යි හරිද මේ ටික ඔයාලා හැමෝගෙම හරිද හරි right දැන් පයිතගොරස් සම්බන්ධයෙන් පටන් ගන්න නම් ඔයාලගේ මෙන්න මේ ටිකේ දැනුම හොඳටම තියෙන්න ඕනේ වර්ග සංඛ්‍යයයි මේ වර්ගමූල සංඛ්‍යයයි මේ ටික ඔයාලට හොඳට පුළුවන් වෙන්න ඕනේ right හරි ඔක්කොම හරිනේ එහෙනම් නියමයි right ලියා ගන්න ඉන්නවනේ ඉක්මනින් ලියා ගන්නකෝ හරිද හැමෝම ඉවරයිද right එහෙනම් මම බෝඩ් එක වහන්න ඔක්කොම හරිනේ
දැන් මේ බලන්නකෝ. දැන් ඊට පස්සේ දැන් ඔය වර්ග සංඛ්‍යා ටික ලියන්නයි වර්ග මූල සංඛ්‍යා ටික ලියන්නයි ඔයාලට පුළුවන්. දැන් මේ බලන්නකෝ. මේ පයිතගරස් කියලා පුද්ගලයෙක් හිටියා. මෙයා මේ කරපු වැඩේ තමයි දැන් ඔය අපිත් කොලයක් එහෙම හම්බුනහම එක එක ඒවා අඳිනවනේ. එක එක රූප අඳිනවනේ අපි. ඔය පත්තර කොලයක් හම්බුනත් නිකන් කොලයක් හම්බුනත් අපි මොකද කරන්නේ? ඔයගේ කුරුටු ගගා ඉන්නවනේ. එහෙම නැතිනම් එක එක රූප අඳිනවනේ. දැන් මේ පයිතගරස් කියන එක්කෙනා කරපු දේ තමයි එයා මෙහෙම කොලයක මෙන්න මෙහෙම ත්‍රිකෝණ ඇඳලා එයා කරපු වැඩේ තමයි මෙන්න මේ ත්‍රිකෝණ වලට මෙයා එක එක රූප ඇඳලා මේ ත්‍රිකෝණ වල පාදත් එක්ක එක එක රූප ඇඳලා මේ පාද තියෙන එයා මේවට ඍජු කෝණාශ්‍ර ඇඳලා සමචතුරාශ්‍ර ඇඳලා එහෙම ඇඳලා ඉන්නකොට දැන් මෙහෙම කොහොම පාද අරගෙන මෙයා කරේ ඔන්නෝම සමචතුරාශ්‍ර ඇඳපු එක ඔන්නෝම සමචතුරාශ්‍ර ඇඳ හිටියා මේ ඔන්නෝම සමචතුරාශ්‍ර ඇඳ හිටියා අපිත් කොහොමනේ නේ කොලයක් හැම හම්බුනාම එක එක රූප අඳිනවානේ මම හිතන්නේ ඔයාලත් අඳින්න මෙන්න මෙහෙම රූප ඇඳ ඉන්නකොට මෙයාට මේ ඍජු කෝණික ත්‍රිකෝණයකට ඔහොම සමචතුරාශ්‍ර ඇඳලා පස්සේ මාර වැඩක් ඒ වැඩේ තමයි මෙන්න මේ විදිහට එක කෝණයක් මෙහෙම අංශක 90ක් තියෙන එකනේ අපි කියන්නේ ඍජු කෝණික ත්‍රිකෝණයක් කියන්නේ. මෙයා සුළු කෝණික ත්‍රිකෝණ වලටයි හැම එකටම සමචතුරාශ්‍ර ඇඳ හිටියා පාදක. හරිද? ඊට පස්සේ දැන් මෙන්න මෙහෙම කොට්රූල් කොලයක් අරගෙන තමයි ඇඳ හිටියේ. ඊට පස්සේ මෙයාට උන වැඩේ තමයි මෙන්න මෙහෙම ඇඳපුවාම එතකොට මෙයා මොකද කරේ? මේ ත්‍රිකෝණික ත්‍රිකෝණේ මේ පාද තුනක් තියනවානේ. මෙයා මේ පාද තුනට සමචතුරාශ්‍ර තුනක් ඇඳ කොට්ටූල් කොලවක. මෙයා අන්තිමේට බලපුවාම හිතන්නකෝ මෙන්න මෙහෙට කොටු තියෙනවා තුනක්. කොට්ටූල් පොතේ කොටු තුනක් තිබ්බා කියනවා. මේකේ මේ පැත්තට කොටු හතරයි. මේකේ මේ පැත්තට කොටු පහක් තිබ්බා කියනවා. හරිද? දැන් මෙයා කරපු වැඩේ තමයි මෙන්න මේකට සමචතුරාශ්‍ර අඳිනවා. දැන් එහෙනම් මෙහෙට කොටු තුනක් ඇඳනනම් මෙහෙටත් කොටු කීයක්ද වෙන්නේ? දැන් මෙහෙට කොටු 3යි නම් පල්ලෙහාට කොටු කීයක් අඳිනවද අපි? කොටු 3යිනේ. එන්න පල්ලෙහාටත් කොටු 3ක් අඳින්න එපා සමචතුරාශ්‍රයක් නම්. මෙතන ඉඳන් මෙතෙන් කොටු 4ක් ඇඳහම මෙහි ඉඳන් මෙහාටත් කොටු කීයක් තියෙනවද? 4යි. මෙතන ඉඳන් මෙතෙන් කොටු 5යි නම් මෙහි ඉඳන් මෙතෙන්වත් කොටු කීයද ඉන්නේ? 5යිනේ. මෙයා කරේ ඔන්න ඔය විදිහට සමචතුරාශ්‍ර ඇඳ. දැන් හරියට මම මෙහෙම ඇඳනනම් එහෙම. කොහොමද තියෙන්නේ? අර මම කොට් එක අදින්න. ඔන්න ඔහම අදිනවා ඈ. මෙහෙට 5. මෙන්න මේ විදිහට මෙයා ඇඳා. දැන් මට කියන්න ඔයාලා ගණන් කරලා මෙන්න මේකේ කොටු කීයක් තියෙනවද ඔක්කොම? මෙන්න මේ සමචතුරාශ්‍රයේ කොටු ඔක්කොම කියලා. මේ පහළ තියෙන කී කොටු ඔක්කොම කීයක් තියෙනවද? මේකේ තියෙනවා කොටු 9ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9ක් තියෙනවානේ. මේකේ කොටු කීයක් තියෙනවද? මෙන්න මේ පැත්තට ඇඳපු එකේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16ක් තියෙනවා. මේකේ කොටු කීයක් තියෙනවද? 16ක් තියෙනවා. මේකේ කොටු කීයක් තියෙනවද?
1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25ක් තියෙනවානේ. මේකේ කොටු 25ක් තියෙනවා. දැන් මෙයා කරපු දේ මොන පයිතගරස් කියන කෙනා කරේ මෙන්න මේ විදිහට අරගෙන අර කොට්ටෝල් කොලේක මෙන්න මේ විදිහට මෙයා සමචතුරස්‍රය ඇඳා. ඒ කරලා මේක දිහා බලාගෙන හිටපුවාම මෙයා මාර්ගයක් දැක්කම දැකපු දේ තමයි මෙන්න මේකනේ ඉලක්කම් ආවනේ මේ 25යි 9යි 16යි මෙන්න මේවා අතර මෙයාට පොඩි සම්බන්ධයක් අහුවෙනවා. ඒ කියන්නේ 16යි 9යි 25යි අතර මේ සම්බන්ධයක් අහුවෙනවා. ඔයාලට පොඩ්ඩක් හිතලා කියන්න පුළුවන්ද මොකක් වෙන්නේ නැද්ද යාට හම්බෙච්ච සම්බන්ධය? ඔන්න දැන් ඔයාලට දැකලා හොඳට හිතන්න. මේ මෙතන 16ක් තියෙනවා. මෙතන 9ක් තියෙනවා. මෙතන 25ක් තියෙනවා. එයාට මොකක් හිතෙන්නේ නැද්ද? මොකක් මෙයාට හිතෙන්නේ නැද්ද? මෙන්න මේ ඉලක්කම් තුන දිහා හිතලා කියන්න. මේ ඉලක්කම් අතර සම්බන්ධය මොකක්ද කියලා? 16යි 9යි 25යි තියෙනවා. මොකද්ද? හරි. මෙයාට අහුවෙච්ච දේ තමයි මෙන්න මේ 16යි 9යි එකතු කරපුවාම කීයක් එනවද? මේ බලන්නකෝ. 16යි 9යි එකතු කරපුවාම උත්තරේ කීයක් එනවද? මෙයාට 16යි 9යි එකතු කරපුවාම කීය දෙන්නේ? 16යි 9යි එකතු කරපුවාම එනවා කීයද? මෙහෙම යනවා. 16යි 9යි එකතු කරපුවාම හැදෙනවා 25ක්. අන්න මේක තමයි මෙයා හොයාගත්තේ. මේ බලන්නකෝ. දැන් මෙතන ඉඳන් මෙතෙන්ද 3යි මෙතන ඉඳන් මෙතෙන්ද 3යි කියන්නේ ඔව්. මෙතන ඉඳන් මෙතෙන්ද 3යි මෙතන ඉඳන් මෙතෙන්ද 3යි කියන්නේ මෙන්න මේ සමචතුරස්‍රයේ වර්ගඵලය නේද ඔය? මේ සමචතුරස්‍රයේ වර්ගඵලය නේද 9 ආවේ? 3 වැඩි කිරීම 3 කියන්නේ 9යිනේ. ඒ කියන්නේ මේ සමචතුරස්‍රයේ වර්ගඵලය. මෙතන ඉඳන් මෙතෙන් 4යි මෙතන ඉඳන් මෙතෙන් 4යි කියන්නේ 4 වරක් 4 කියන්නේ 16යි. ඒ කියන්නේ මෙන්න මේ සමචතුරස්‍රයේ වර්ගඵලය. මෙතන ඉඳන් මෙතෙන් 5යි මෙතන ඉඳන් මෙතෙන් 5යි කියන්නේ 5 සරක් 5නේ මේ 25යිනේ. ඒ කියන්නේ මෙන්න මේ සමචතුරස්‍රයේ වර්ගඵලය. එයාට හිතුණ දේ තමයි මේ ඍජුකෝණික ත්‍රිකෝණයක මෙන්න මේ අංශක 90 තියනවා නේද? මේ අංශක 90 තියෙන්නේ. මේ අංශක 90 තියෙන පාද දෙකට සමචතුරස්‍ර දෙකක් ඇඳපුවාම ඒ සමචතුරස්‍ර දෙකේ වර්ගඵල එනවනේ. ඒක එකතු කරපුවාම මෙන්න මේ අංශක 90ට ඉස්සරහින් තියෙනවනේ ත්‍රිකෝණයක්. අංශක 90ට ඉස්සරහින් තියෙනවනේ මේ පාදය. ඒකේ ඇඳලා තියෙන සමචතුරස්‍රයේ වර්ගඵලයට මොකද වෙන්නේ? සමානයි. මේ බලන්නකෝ 16යි 9යි එකතු කරපුවාම 25යි නම. එහෙනම් මේ පයිතගරස් කියන එක්කෙනාට අහුවෙච්ච දේ තමයි මෙන්න මෙහෙම. ඍජු කෝණික ත්‍රිකෝණයක මේ අංශක 90 තියෙනවා නේද? මේ අංශක 90 තියෙන පාද දෙකනේ මේ තියෙන්නේ. මෙන්න මේ පාද දෙකට අඳින්න සමචතුරස්‍ර ඇන්දොත් මේ පාද දෙකට සමචතුරස්‍ර ඇන්දොත් මෙන්න මේ සමචතුරස්‍ර වලට වර්ගඵලයක් එනවනේ. මේ සමචතුරස්‍රයේ වර්ගඵලයයි මේ සමචතුරස්‍රයේ වර්ගඵලයයි එකතු කරපුවාම එන උත්තරේ මෙන්න මේ අංශක 90ට ඉස්සරහින් තියෙන පාදයේ උඩ අඳින සමචතුරස්‍රයේ වර්ගඵලයට සමානයි. අන්න ඕක තමයි මෙයා හොයාගත්ත දේ. එතකොට ඔන්න හොඳට මතක තියාගන්න. මෙන්න මේ අංශක 90 තියනවා නේද? මේ අංශක 90 ඉස්සරහින් තියනවානේ පාදයක්. ඍජු කෝණික ත්‍රිකෝණයක
මෙන්න මේ අංශක 90 තියෙන කෝණය තියෙනවානේ. මේකට ඉස්සරහින් තියෙන පාදයට නමක් කියනවා. මේකට අපි කියනවා කර්ණය කියලා. මොකද්ද නම? කර්ණය. ඔන්න මතක තියාගන්න තියෙන එකට ඉස්සරහින් තියෙන පාදයට කියන්නේ මොකද්ද? කර්ණය කියලා. ඒක හොඳට මතක තියාගන්න. right. දැන් පයිතගරස් කරපු වැඩේ හිතුණාද? පයිතගරස් කියලා පුද්ගලයෙක් ඉන්නවා. මෙයා කරේ අර එක එක රූප ඇඳ ඇඳ ඒවට එක එක ඒවා කර කර හිටියා. මෙහෙම ඉන්නකොට මෙයාට මාර වැඩක් නෙවුනේ. මෙයා මේ ඍජුකෝණික ත්‍රිකෝණයක් අරගෙන ඒකේ පාදවලට ඇඳා සමචතුරස්‍ර. මේ සමචතුරස්‍ර ඇඳපුවාම මෙයාට වෙච්ච දේ තමයි මෙන්න මේ අංශක 90 තියෙනවානේ. මේ අංශක 90 තියෙන පාද දෙක තියෙන්නේ. ඒ පාද දෙකට ඇඳ සමචතුරස්‍ර ඒ කරලා ඒවයේ වර්ගඵල එකතු කරා. එකතු කරපුවාම එන උත්තරේ මේ අංශක 90ට ඉස්සරහින් තියෙන පාදය උඩින් ඇඳපු සමචතුරස්‍රයේ වර්ගඵලයට සමාන වුණා. අන්න ඒක තමයි මෙයා අලුත් දෙයක් විදිහට ලෝකෙට දුන්නේ. එයා තමයි ඉස්සල්ලාම මෙන්න මේ විදිහට සමාන වෙනවා කියලා හොයාගත්තේ. ඒ විදිහට හොයාගත්ත හින්දා තමයි එයාගේ නම දාලා පයිතගරස් සම්බන්ධය කියලා ලෝකෙට අලුතින් හඳුන්වලා දුන්නේ. ඒකයි මේකට පයිතගරස්ගේ සම්බන්ධය කියන්නේ. දැන් ඔයත් නිකන් ඉන්නේ මේ දවස්වල. ඔයත් මොකක් හරි ඔය විදිහට හොයාගත්තොත් එහෙම ඔයාගේ නම දාලා සම්බන්ධය කියලා හරි ප්‍රමේය කියලා හරි ඔන්න ලෝකෙට අලුත් දෙයක් දෙන්න පුළුවන්. එයා තමයි මෙන්න මේ විදිහට දෙයක් වෙනවා කියලා ඉස්සල්ලාම හොයාගත්ත කෙනා. එයා හොයාගත්ත දේ තමයි මහා ලොකු දෙයක් නෙවෙයි හොයාගත්තේ. එයා හොයාගත්තේ ඍජුකෝණික ත්‍රිකෝණයක් ඇඳලා මේ අංශක 90 තියෙන පාද දෙකට ඇඳා සමචතුරස්‍ර දෙකක්. ඒ සමචතුරස්‍ර දෙකේ වර්ගඵලය හොයලා එකතු කරපුවාම ඒන උත්තරේ මේ අංශක 90ට ඉස්සරහින් තියෙන කර්ණයනේ. අන්න ඒ පාදයේ උඩ ඇඳපු සමචතුරස්‍රයේ වර්ගඵලයට මොකද වුනේ? සමානයි. ඒක තමයි මේ පයිතගරස් කියන කෙනා හොයාගත්තේ. එහෙනම් මොකද්ද පයිතගරස් හොයාගත්තේ? ඍජුකෝණික ත්‍රිකෝණයක අර ඍජුකෝණයේ තියෙන පාද දෙකට අඳින සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුව මේ අංශක 90ට ඉස්සරහින් තියෙන පාදයට අපි කියන්නේ කර්ණය කියලානේ. අන්න ඒක උඩ ඇඳපු සමචතුරස්‍රයේ වර්ගඵලයට සමානයි. ඔන්න ඕක තමයි මේ කියන පුද්ගලයා හොයාගත්තේ. ඔන්න බලන්න ආපහු මගෙත් එක්ක කියමු බලන්න මොකද්ද? ඔන්න ඍජුකෝණික ත්‍රිකෝණයක්. හරිද? ඍජුකෝණික ත්‍රිකෝණයක්. මේ අංශක 90 තියෙනවානේ. ඔන්න ඍජුකෝණික ත්‍රිකෝණයක්. මේ අංශක 90 තියෙන පාද දෙකට අඳින සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුව මේ අංශක 90ට ඉස්සරහින් තියෙන පාදයට කියන්නේ කර්ණය. ඒ කර්ණය උඩ ඇඳපු සමචතුරස්‍රයේ වර්ගඵලයට සමානයි. right. ඔයා මතක තියාගන්න. ඍජුකෝණික ත්‍රිකෝණයක මේ අංශක 90 තියෙනවානේ. මෙන්න මේකේ මෙන්න මේ පාද දෙකට අඳින සමචතුරස්‍රවල වර්ගඵලය මේ අංශක 90ට ඉස්සරහින් තියෙන කර්ණයනේ. අන්න ඒ පාදයේ උඩ ඇඳපු සමචතුරස්‍රයේ වර්ගඵලයට සමාන වෙනවා. ඔන්න පයිතගරස් සම්බන්ධය කියන්නේ ඕකට තමයි. පයිතගරස් ප්‍රමේය කියන්නේ ඔන්න ඕකටයි. මොකද්ද පයිතගරස් ප්‍රමේය කියන්නේ එහෙනම්? පයිතගරස් ප්‍රමේය කියන්නේ ඍජුකෝණික ත්‍රිකෝණයක විතරයි ඈ. අන්න ඍජුකෝණික ත්‍රිකෝණයක ඍජුකෝණය අඩංගු වෙලා තියෙන පාද දෙක මත අඳින සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුව කර්ණය මත අඳින සමචතුරස්‍රයේ වර්ගඵලයට මොකද වෙන්නේ? සමානයි. ඔන්න ඕක තමයි පයිතගරස් කියන කෙනා මේ ලෝකෙට හඳුන්වලා දීපු දේ. මහා ලොකු දෙයක්ද නෑනේ. මොකද්ද? ඔන්න ආපහු මතක තියාගන්න. ඍජුකෝණික ත්‍රිකෝණයක් තියෙනවා. ඔන්න S2 වහගන්නකෝ. S2 වහගෙන හිතින් කල්පනා කරන්න. ඍජුකෝණික ත්‍රිකෝණයක් තියෙනවා. ඒ ඍජුකෝණික ත්‍රිකෝණේ අංශක 90 තියෙනවානේ. ඒ අංශක 90 තියෙන පාද දෙක උඩ අඳින සමචතුරස්‍රවල වර්ගඵල හොයලා ඒක එකතු කරපුවාම එන උත්තරේ අර අංශක 90ට ඉස්සරහින් තියෙන කර්ණය. right. අන්න ඒක උඩ අඳින සමචතුරස්‍රයේ වර්ගඵලයට සමානයි. ඕක තමයි පයිතගරස් කියන කෙනා හොයාගන්නේ. එහෙනම් පයිතගරස් සම්බන්ධය තමයි
ඍජු කෝණික ත්‍රිකෝණයක ඍජු කෝණය අඩංගු පාද දෙක මත අඳින සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුව කර්ණය උඩ අඳින සමචතුරස්‍රයේ වර්ගඵලයට සමානයි. ඔන්න ඕක තමයි පයිතගරස් ප්‍රමේය කියලා කියන්නේ. ඒක කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඕක තමයි පයිතගරස් සම්බන්ධය. ඍජු කෝණික ත්‍රිකෝණයක ඍජු කෝණය අඩංගු පාද දෙක මත අඳින සමචතුරස්‍රවල වර්ගඵලයන්ගේ එකතුව කර්ණය මත අඳින සමචතුරස්‍රයේ වර්ගඵලයට සමානයි. ඕක තමයි පයිතගරස්ගේ ප්‍රමේය. ඕක තමයි 11 වසරට යනකම් ඔයාට මතක තියෙනවා. මේකෙන් තමයි ගොඩක් වෙලාවට ගණන් අහන්නේවා. තේරුණාද? පයිතගරස් සම්බන්ධය කියන්නේ ගණන් වල එක දිගට එනවා. දැන් අද ඉඳන් මෙයා ඔයාගේ හොඳම යාළුවෙක් වෙන්න වෙනවා. මොකද අදින් පස්සේ ඔන්න කියනවා පයිතගරස් ප්‍රමේය මේකට දාන්න. පයිතගරස් සම්බන්ධය මේකට දාන්න. පයිතගරස් සම්බන්ධය දාලා දාන්න. ඔන්න ඔහොම තමයි කියන්නේ. එතකොට පයිතගරස් සම්බන්ධය කියපුවාම මතක් වෙන්න ඕනේ මෙන්න මේ ඍජු කෝණික ත්‍රිකෝණයේ කතාව. අද මේකෙන් ගණන් හදන්න කොහොමද කියලා ඔයාලට කියලා දෙනවා. දැන් පයිතගරස් සම්බන්ධය මොකක්ද කියන තේරුණාද? පයිතගරස් හොයාගත්ත දේ මොකක්ද කියන තේරුණාද කියන්නේ කොහොමනේ? අරෝෂිට තේරුණා. එතන මතක තියාගන්න පයිතගරස් මේ ලෝකෙට හඳුන්වලා දීපු දේ තමයි ඔක. ඍජු කෝණික ත්‍රිකෝණයක් තියෙනෝනේ. ඍජු කෝණික ත්‍රිකෝණයක කර්ණයේ උඩ අඳින සමචතුරස්‍රයක් අඳින්න ඕනේ. මේ ඍජු කෝණික පාද දෙක නදින්න ඕනේ. වෙන දේ තමයි ඍජු කෝණික ත්‍රිකෝණයක ඍජු කෝණයේ අඩංගු පාද දෙක මත අඳින සමචතුරස්‍රවල වර්ගඵලය. මෙන්න මේ කර්ණයේ උඩ ඇඳපු සමචතුරස්‍රවල වර්ගඵලයට සමානයි. right දාන්න පුළුවන් සඳලි මම ඊට කියලා දෙන්නම්. right ලියන්න පයිතගරස් සම්බන්ධය කියලා මාතෘකාව ලියන්න දැන්. පයිතගරස් සම්බන්ධය කියලා මාතෘකාව ලියන්න. ලියන්න ඍජු කෝණික ත්‍රිකෝණයක ලියන්න ඍජු කෝණික ත්‍රිකෝණයක ඍජු කෝණික ත්‍රිකෝණයක ඍජු කෝණික ත්‍රිකෝණයක ඍජු කෝණික ත්‍රිකෝණයක ඍජු කෝණයේ අඩංගු ඍජු කෝණයේ අඩංගු ඍජු කෝණික ත්‍රිකෝණයක ඍජු කෝණයේ අඩංගු ඍජු කෝණයේ අඩංගු ඍජු කෝණයේ අඩංගු පාද දෙක මත ඍජු කෝණයේ අඩංගු පාද දෙක මත ඍජු කෝණයේ අඩංගු පාද දෙක මත ඍජු කෝණී ත්‍රිකෝණයක ඍජු කෝණයේ අඩංගු පාද දෙක මත අඳින ලද සමචතුරස්‍රවල අඳින ලද සමචතුරස්‍රවල අඳින ලද සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුව සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුව වර්ගඵලවල එකතුව වර්ගඵලවල එකතුව කර්ණයේ මත අඳිනු ලබන
කර්ණය මත අඳිනු ලබන කර්ණය මත අඳිනු ලබන මොන අපව මුලින් ඉඳන් බලා ගන්න හරිද කියලා. ඍජු කෝණී ත්‍රිකෝණයක ඍජු කෝණයේ අඩංගු පාද දෙක මත අඳින ලද සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුව කර්ණය මත අඳින ලද සමචතුරස්‍රයේ වර්ගඵලයට සමාන වේ. කර්ණය මත අඳින ලද සමචතුරස්‍රයේ වර්ගඵලයට සමාන වේ. ඕක තමයි පයිතගරස්ගේ ප්‍රමේය කියන්නේ. එහෙම නැත්නම් පයිතගරස්ගේ සම්බන්ධය කියන්නේ. ඍජු කෝණී ත්‍රිකෝණයක ඍජු කෝණයේ අඩංගු පාද දෙක මත අඳින ලද සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුව කර්ණය මත අඳිනු ලබන සමචතුරස්‍රයේ වර්ගඵලයට සමාන වේ. ඕක තමයි පයිතගරස්ගේ සම්බන්ධය. තේරුණාද? ලියලා ඉවරද හැමෝම? හැමෝම ලියලා ඉවරද? හරිද? ඔයාලා මෙහෙම වැඩක් කරන්න ඕනේ දැන්. ඔයාලා ඉස්සලා මේ කර්ණය කියන්නේ මොකද්ද කියන දන්නේ නැහෙනේ. කර්ණය කියන්නේ මොකද්ද කියන දන්නේ නැති හින්දා ඉස්සල්ලාම කරන්න ඕනේ මෙන්න මේ රූපය ඇඳලා මේක කොටු කරගන්න කර්ණය කියන්නේ මොකද්ද කියලා. මේක තමයි පළවෙනි රූපය. ඊට පස්සේ මේ තියරි ක්ලාස් එක තමයි කරන්නේ. මේක පළවෙනියට අඳින්න. ඊට පස්සේ දෙවනි රූප විදිහට මේක අඳින්න. දෙවනි රූපයේ විදිහට මේක අඳින්න. ඒකලා යටින් මේක ලියන්න. 16 එකතු කිරීම 9 සමානයි 25. පළවෙනි රූපයේ විදිහට මේක අඳින්න මොකද්ද කර්ණය කියන්නේ මොකද්ද කියන්නේ ඔයාලා දැනගන්න එපා. එතන මේ අංශක අණුවට ඉස්සරහින් තියෙන පාදයේ තමයි කර්ණය කියන්නේ. ඊට පස්සේ මෙන්න මේ රූපය ලස්සනට අඳින්න. ඒකලා යටින් ලියන්න 16 එකතු කිරීම 9 සමානයි 25යි කියන. අපේ තියරි ක්ලාස් එක තියෙන දවස තමයි අද.
හරි හැමෝම මැදලා ඉවරයිද? තාම අදිනා ඉන්නවද කියන්න. හරි හැමෝම ඉවරයිද? තාම අදිනවද? බෝඩ් එක මකන්නද? මම කියන්නේ. හැමෝම ඉවරයිනේ. right හරි. මම බෝඩ් එක මකන්නම්. right. මේ බලන්නකෝ දැන් මෙන්න මේ විදිහට තිබ්බත් අර මතකයිනේ ඔයාලට මේ පහ වැඩි කිරීම පහ කියලා තිබුණොත් අපිට මේක ලියන්න පුළුවන් නේද පහේ දෙවෙනි බලය කියලා. අර 3 වැඩි කිරීම 3යි කියලා තිබුණොත් මේක ලියන්න පුළුවන් 3 ඒවා දෙකක් දර්ශක විදිහට මතකයිනේ ඔයාලට. දැන් අපි ඉස්සෙල්ලා කරේ මේ 10 ගුණ කිරීම 10 කිව්වොත් මේක අපිට ලියන්න පුළුවන් 10 2යි කියලා. මේක මතක තියන්න. ඊට පස්සේ අපිට තිබ්බා කියන්නකො මෙහෙම AB වැඩි කිරීම AB කියලා. මේක අපිට ලියන්න පුළුවන් AB වල දෙවෙනි බලය. අපිට තිබ්බනම් PQ වැඩි කිරීම PQ කියලා. මේක ලියන්න පුළුවන් කොහොමද? PQ වල දෙවෙනි බලය කියලා. ඔක මතක තියාගන්න. හරි. දැන් මේ බලන්නකෝ. දැන් අපිට තියෙනවා මෙන්න මේ විදිහට. මෙන්න ඍජු කෝණික ත්‍රිකෝණයක් තියෙනවා. මම අර මේකට අර ඉස්සල්ලා දාපු ඉලක්කම් ටිකම දාන්නම්. මේකට 3යි, මේකට 4යි, මේකට 5යි. කොහොමනේ ආවේ? එහෙනම් මේකේ මොකද උනේ? මෙන්න මේ අංශක අණුවට ඉස්සරහින් තියෙන කර්ණයනේ. මේක උඩ ඇදපු සමචතුරස්‍රයේ වර්ගඵලය මෙන්න මේ දෙකේ ඇදපු සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවරනේ සමාන උනේ. එහෙමනේ. ඒ කියන්නේ මෙතන ඔහම ඇඳනනම් ඊට පස්සේ මේක නැන්දා ඊට පස්සේ මේක නැන්දා. කොහොමනේ? එහෙනම් මෙන්න මේ සමචතුරස්‍රයේ වර්ගඵලය අපිට ආවේ 25ක් නේ. 25 සමානයි මෙතෙන් ආවා 16ක් මෙතෙන් ආවා 9ක්. කොහොමනේ ආවේ? එතකොට මේ 25 ආවේ 5 ගුණ කිරීම 5යි කියලානේ. නේ. ඊට පස්සේ මේ 16 හැදුනේ 4 ගුණ කිරීම 4 කියලානේ. මේ 9 හැදුනේ 3 ගුණ කිරීම 3 කියලානේ. right. දැන් මේ 5 වැඩි කිරීම 5 කියන එක ලියන්න පුළුවන් අපිට 5 ඒවා 2යි කියලා. 4 වැඩි කිරීම 4 කියන එක ලියන්න පුළුවන් 4 දෙවෙනි බලය කියලා. 3 වැඩි කිරීම 3 කියන එක අපිට ලියන්න පුළුවන් 3 දෙවෙනි බලය කියලා. දැන් ඔන්න හොඳට මතක තියාගන්න. මෙන්න මේ දැන් පයිතගරස් සම්බන්ධය දාලා ගණන් හදන්න තියෙනකොට අපිට මෙන්න මේ විදිහට මේ ඍජු මේ සමචතුරස්‍රය ඇඳින්න බෑ. අපි ඒකන මොකක් හරි කෙටි ක්‍රමයක් අපි හදාගන්න. එහෙනම් මේ බලන්න මේක 4යි මේක 3යි මේක 5යිනේ. එහෙනම් මෙතන මේ සමචතුරස්‍රය ඇන්දොත් ඒකේ වර්ගඵලය එන්නේ 5 5 25ක්. එහෙනම් 25 සමාන වෙනවනේ 16යි 9යි එකතු කරපුවාම මේ 25 හැදෙන්නේ 5 5ෙන් ගුණ කරපුවාමනේ. ඒකෙන්ද මම ලිව්වා 5 5 කියලා. මේකේ 16 හැදෙන්නේ 4 4ෙන් ගුණ කරලානේ. මේකේ මේ 9 හැදුනේ 3 වැඩි කිරීම 3නේ. එහෙනම් මේ බලන්න 5 5ෙන් වැඩි කරපුවාම 5 දෙවෙනි බලයයි. 4 4ෙන් ගුණ කරපුවාම 4 දෙවෙනි බලය කියලා ලියන්න පුළුවන්. 3 වැඩි කිරීම 3 කියන එක අපිට ලියන්න පුළුවන් 3 දෙවෙනි බලය කියලා. එහෙනම් මතක තියාගන්න මේ පයිතගරස් ප්‍රමේය දාද්දී අපි ලියන්නේ මෙහෙමයි. මෙන්න මේ අංශක 90 තියනවා නේද? මේ අංශක 90ට ඉස්සරහින් තියෙන කර්ණයනේ. එහෙනම් මේකේ දිග තියනවා නේද? මෙන්න මේකේ දිගේ දෙවෙනි බලය. මේ පහේ දෙවෙනි බලය සමානයි. මේකේ දිග 4යිනේ. ඔන්න 4 දෙවෙනි බලය. මේකේ දෙවෙනි බලය කියන්නේ 3 දෙවෙනි බලය. දැන් අපිට තිබ්බනම් මෙහෙම ඔන්න මම මේකට අකුරු දාන්නම්. ඔන්න පයිතගරස් සම්බන්ධය ලියන විදිය. මම මෙතෙන්න ඔන්න අංශක 90 දැම්මා. මෙතෙන්න මම A මෙතෙන්න B මෙතෙන්න C කියලා දැම්මා.
ඔන්න මේක දිහා ඔයාලා හොඳට බලලා මට කියන්න මේකට පයිතගරස් සම්බන්ධය දාපුවම කොහොමද එන්නේ? එහෙනම් මෙන්න මෙතන තියෙන්නේ C නේ. එහෙනම් අපි ලියන්නේ C වල දෙවෙනි බලය සමානයි. මෙතන ඉඳන් මෙතන තියෙන්නේ මොකද්ද? A. A වල දෙවෙනි බලය ධන. මෙතන ඉඳන් මෙතන මොකද්ද තියෙන්නේ? B. B වල දෙවෙනි බලය. මේක නෙමෙයි. අංශක 90ට ඉස්සරහින් තියෙන්නේ කර්ණය. ඒක 5යිනේ. එහෙනම් මෙතන ලිව්වා 5 වර්ගය. සමානයි. ඉතුරු පාද දෙක වර්ග කරලා එකතු කරන්න. 4 වර්ගයයි 3 වර්ගයයි. තේරුණාද? අපිට තිබ්බා කියන්නකො මෙහෙම. මේක අංශක 90. අකුරු දීලා තියෙනවා මේක P මේක Q මේක R. එහෙනම් අපි කොහොමද ලියන්නේ? ඔන්න පයිතගර සම්බන්ධය අකුරු අතර වර්ග දාලා ලියන්න. කොහොමද ලියන්නේ? අංශක 90ට ඉස්සරහින් තියෙන P නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් P වල වර්ගය සමානයි. ඔන්න P තමයි ඉස්සරහ ලියන්නේ. කර්ණයෙන් අංශක 90 තියෙන පාද දෙක තමයි දෙපැත්තේ තියෙන්නේ. එකක් මොකද්ද? R ඒකේ දෙවෙනි බලය. ධන මෙතන ඉඳන් මෙතෙන්ට Q නේ. Q වල දෙවෙනි බලය. ඔන්න පයිතගර සම්බන්ධය ලියන්න. තේරුණාද ලියපු විදිහ? අර පාද අතර දැන් අර ඍජු සමචතුරස්‍රයන් දැන් ඉන්න බෑනේ. ඒක මහා කරදරයි. සමචතුරස්‍ර නැතුව අපි අකුරු වලින් ඔන්න සම්බන්ධය ලිව්වා. තේරුණාද? මේ බලන්නකෝ මේක 5යි මේකේ වර්ගඵලය හොයන්න 5 5න් වැඩි කරනවා. මේකේ වර්ගඵලය බලන්න 4 4 ෙන් වැඩි කරන්නේ. මේකේ වර්ගඵලය බලන්න 3 3 ෙන් වැඩි කරන්නේ. එහෙනම් 5 වැඩි කිරීම 5 කියන එක අපිට ලියන්න පුළුවන් 5 දෙවෙනි බලය. 4 වැඩි කිරීම 4 කියන එක 4 දෙවෙනි බලය. 3 වැඩි කිරීම 3 කියන්නේ 3 දෙවෙනි බලය. එහෙනම් අපිට ලියන්න පුළුවන් මේකේ මේ අංශක 90ට ඉස්සරහින් තියෙනවානේ පාදයක්. අන්න ඒකේ දෙවෙනි බලය සමාන වෙනවා අනිත් පාද දෙක වර්ග කරලා එකතු කරපුවාම. තේරුණාද පයිතගරස් සම්බන්ධය? මේ ඍජු කෝණික ත්‍රිකෝණයකට දාන විදිහ. තේරුණාද ඔයාලට? හැමෝටම තේරුණාද කියන්න? right. එහෙනම් ඔයාලා දැන් මේක ඇඳලා මේ දෙක ලියා ගන්න. මේක අඳින්න. මේක ඇඳලා මේ දෙක ලියා ගන්න. ඉස්සලා මේක අඳින්න. ඒ කරලා මේ දෙක ලියා ගන්න. හරිද? හැමෝම ලියගෙන ඉවරයිද? හරි. විනාඩි හරි වෙලාව දෙන්නම් ඈ.
නෙත්මි මට මැසේජ් එකක් දාන්න පුළුවන්ද ඔයාලා? මම අඩ්වන්ස්ඩ් ලින්ක් එක එවන්නම්. මොකක්ද ඔයාලට ලින්ක් එක? මැට්ස් එකේ ලින්ක් එකද? හරි මම එවන්නම් ඈ. මට මැසේජ් එකක් දාන්න. හරිද මේක ඉවරයිද දැන්? කවිෂ හරිද? ඔව් ශිවන්ගේ. අපි අනිත් ක්ලාස් එක තියෙනවා කවද්ද? අඟහරුවාදානේ. සසෙත්ම ක්ලාස් එක තියෙනවා අඟහරුවාදා. මගේ මැත්ස් ක්ලාස් එක තියෙනවා බ්‍රහස්පතින්දා උදේ. හරිද හැමෝම ඉවරයිද? කවිෂ හරිද ඉවරයිද? සිකුරාදාට තියෙන 11 හසර. මට මැසේජ් එකක් දාලා තියන්නේ. රයිට් හරි. දැන් මේ බලන්නකෝ. දැන් මට ඔයාලා කියන්න මේක. මම තියනවා ඍජු කෝණික ත්‍රිකෝණයක්. x y z. දැන් මට ඔයාලා සම්බන්ධය කියන්න. හරි. මම මේ ක්ලාස් එකේ group එකේ link එක දාන්නම් දැන් ඈ. right. x y z. මට දැන් ඔයාලා අර පයිතගරස් සම්බන්ධයේ හැදෙන විදිහ අකුරු වලින් කියන්න. right. අංශක 90ට ඉස්සරහින් තියෙන කර්ණය ආයෙනම් z. z වල දෙවෙනි බලය සමානයි. මෙතන ඉඳන් මෙතෙන් තියෙනවා y. y වල දෙවෙනි බලය එකතු කිරීම මෙතන ඉඳන් මෙතෙන් x x වල දෙවෙනි බලය. හරි නේද ඔයාලා? right. ඊට පස්සේ අපිට දැන් මෙහෙම ආවා කියන්නකෝ. දැන් මේ අකුරු ටික නැතුව අපිට මෙහෙම දුන්නා කියන්නකෝ. මෙහෙම කියමු. A B C මේක අංශක 90යි. දැන් මේකට දාන්න එපේ. දැන් එතකොට මේ පාදයේ දිගනේ. දැන් තනි අකුරක් නෙමෙයිනේ අකුරු දෙකක් තියනවානේ. දැන් මේ පාදයේ අපි දිග කොහොමද කියන්නේ? මෙතන පටන් ගන්න අකුර A ඉවර කරන අකුර C නේ. එහෙනම් මේ පාදයේ දිග අපි ගන්න AC කියලා. එහෙනම් AC වල දෙවෙනි බලය සමානයි. මෙතන ඉඳන් මෙතෙන් තියෙන්නේ මොකද්ද? BC. එහෙනම් BC වල දෙවෙනි බලය එකතු කිරීම. මෙතන ඉඳන් මෙතෙන් තියනවා කියන්නේ AB. ඔන්න AB වල දෙවෙනි බලය. කොහොමද කියන්නේ? මේ බලන්නකෝ. දැන් මෙතන අර තනි අකුරක් නෙමෙයිනේ තියෙන්නේ. එතන මේ රේඛාවේ දිග ගන්නේ මෙතන ඉඳන් මෙතෙන්ම තියෙන දුරනේ. ඒකින්ද AC. ඒකේ දෙවෙනි බලය. මෙතන ඉඳන් මෙතෙන් කියන්නේ BC. එහෙනම් BC වල දෙවෙනි බලය. එකතු කිරීම. මෙතන ඉඳන් මෙතෙන් තියෙන්නේ AB. ඒකින්ද ඒක AB වල දෙවෙනි බලය. තේරුණාද? තව එකක් මම මෙතන දෙන්නම්. මෙහෙම. මේක අංශක 90යි PQR. කොහොමද ලියන්නේ කියන්න? අංශක 90ට ඉස්සරහින් තියෙන්නේ කර්ණයනේ. එහෙනම් ඒක ලියන්නේ කොහොමද? P වල ඉඳන් R වෙනකම්. දැන් තනි අකුරක් නෙමෙයිනේ තියෙන්නේ අකුරු දෙකක් තියෙනවා. එහෙනම් PR වල දෙවෙනි බලය සමානයි. මෙතන ඉඳන් මෙතෙන්යි මෙතන ඉඳන් මෙතෙන්යි. ওই දෙකනේ එකතු කරන්න. මෙතන ඉඳන් මෙතෙන් කියන්නේ QR. QR වල දෙවෙනි බලය. මෙතන ඉඳන් මෙතෙන්ම තියෙන්නේ PQ. PQ වල දෙවෙනි බලය. ඔන්න පයිතගරස්ගේ සම්බන්ධය අපි ලියුවා. තේරුණාද ලියපු විදිය කියන්න? ඔයාලට තේරුණාද ලියපු විදිහ?
අකුරු දෙක මාරු වෙන කවන්නේ. දැන් මෙතන මේ PQ කියන්නත් පුළුවන් QP කියන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. කොහොම හරි අකුරු දෙක තිබ්බනම් හරි. තේරුණාද? තේරුණාද ඔයාලට? හරි. මේ රූප තුනත් ඇඳලා පයිතගරස් සම්බන්ධය ලියන්න ඔයාලා. හොඳම දේ තමයි රූපය අඳින්න. තනියම පයිතගරස් සම්බන්ධය ලියන්න. ඊට පස්සේ ඔයා තනියම සම්බන්ධය ලියලා හදන්න. රූපය අඳින්න ඔයා තනියම සම්බන්ධය ලියන්න. ඒකලා බෝඩ් එකත් එක්ක බලන්න හරිද කියලා. හරි විහංගි දාන්න ඈ මට වෙලාවක් තිබුණේ නැහැ. මම දාන්නම් ඈ. මේ දවස් ටික එක දිගටම ක්ලාස් දෙන්න ඉඳලා YouTube දාන්න බැරුණා. මම කොහොම හරි දාලා දෙන්නම් ඈ. හරිද හැමෝම ඉවරයිද? හැමෝම ඉවරයිනේ. හරි. ලියන එක කවුරුවත් නැහැ නේද? බෝඩ් එක මකන්නද? ඉවරයි. කවිෂ හරිද ඉවරයිද? හරි. දැන් ඔන්න බලන්න පයිතගරස් ක්‍රමයෙන් ගණන් හදන විදිහ. right. මේ බලන්න. දැන් අපිට තියෙනවා මෙන්න මේ දේ. ඔන්න ඔයාලා හොඳට බලන්න. කොහොම දීලා අපිට කියනවා x වල අගය හොයන්න කියලා. හොඳට බලා ගන්න ගානක් හදන විදිය ඊට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඕන ගානක් හදන්න පුළුවන්. දැන් අපිට තිබ්බා කියන්නකො මම මේක තව පොඩ්ඩක් මෙහෙට ගන්න. අපිට තියෙනවා මෙන්න මේ විදියට. ඔන්න රූපේ තිබ්බා කියන්නකො මෙන්න මෙහෙම. මේක සෙන්ටිමීටර 6යි මේක සෙන්ටිමීටර 8යි මේක x. අපිට කියනවා x වල අගය සොයන්න කියලා. දැන් ඔන්න අද ඉඳන් ඔයාලා හොඳට මතක තියාගන්න ඍජු කෝණික ත්‍රිකෝණයක් දීලා පාද දෙකක දිග දීලා එක පාදයක් නම් හොයන්න තියෙන්නේ ඒ ගාන හදන්න තියෙන්නේ පයිතගරස් සම්බන්ධයෙන් විතරයි. ඍජු කෝණික ත්‍රිකෝණයක පාද දෙකක දිග කීයද කියන දෙනවා. හරිද? ඒ කරලා තව එක පාදයක් මෙන්න මේ විදියට හොයන්න කියන. මෙන්න මේ විදිහට එක පාදයක දිග හොයන්න තිබුණොත් අනිවාර්යෙන්ම කරන්න තියෙන්නේ පයිතගරස් සම්බන්ධය දාන එක විතරයි. ඒ කියන්නේ අද ඉඳන් පයිතගරස් කියන්නේ ඔයාගේ හොඳම යාළුවෙක්. දැන් අද ඉඳන් මේ වගේ ගානක් හදන්න නම් පයිතගරස්ගේ සම්බන්ධය දාන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ යාළුවා ඕනේ. දැන් මේ බලන්නකො මේක හදන්නේ කොහොමද කියන්නේ. දැන් ඉස්සල්ලාම කරන්නේ මේකට අපි පයිතගරස්ගේ සම්බන්ධය ලියනවා. ඒකක දාන්නේ නැහැ. ඔයාලා දන්නවනේ දැන්. ඔන්න අංශක 90ට ඉස්සරහින් තියෙන්නේ කර්ණය. ඔන්න ඒකේ වර්ගය සමානයි.
මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග 6යි. මොන 6 වර්ගය. එකතු කිරීම. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන්නේ 8යි 8 වර්ගය. මේ ටික තේරුණාද කියන්න? අපි මේ පයිතගරස් සම්බන්ධය ලියද්දී ඒකක දාන්න නැහැ. මේක තේරුණාද? මෙන්න අංශක 90ට ඉස්සරහින් තියෙන x ල වර්ගය සමානයි මෙතන ඉඳන් මෙතෙන්ට තියෙනවා 6ක් 6 වර්ගය. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන්නේ 8යි 8 වර්ගය. ඔන්න ඒක ලිව්වා. ඒක තේරුණාද ඔයාලා හැමෝටම? ඔව්නේ. දැන් ඔන්න දැන් මේක හදනවා. මේවට තමයි මම ඉස්සෙල්ලා ඔයාලට කියලා දුන්නේ. අර වර්ග සංඛ්‍යාවම හදන්න. ඔන්න x ල වර්ගය සමානයි. 6 වර්ගය කියන්නේ කීයද? 6 වරක් 6. කීයද 6 වරක් 6? 6 වර්ග කරපුවාම කීයද කියන්නේ ඔයාලට දුන්නා මම 15ට යනකම් දුන්නා. එහෙනම් 6 වර්ග කරපුවාම 6 වරක් 6 36. එකතු කිරීම 8 වර්ග කරපුවාම කීය දෙන්නේ? 8 වරක් 8. කීයද 8 වරක් 8? 67. දැන් ඊට පස්සේ කරන්නේ x ල වර්ගය සමානයි මේ දෙක එකතු කරන්න. 36යි 64යි එකතු කරන්න. 6යි 4යි එකතු කරපුවාම 10න් බිඳුව දැම්ම එකක් ඉතුරුයි. 6යි 3යි 9යි 1යි 10යි. ඔන්න කීයක්ද ආවේ? 100ක් නේ. මෙතන තියෙන්නේ දැන් x ල වර්ගයක් නේ. අපිට ඕනේ x ල උත්තරේ ගන්නනේ. එහෙනම් මෙන්න මේකේ x ල උත්තරේ ගන්න නම් මේ වර්ගය කියන එක අයින් කරන්න ඕනේ. මේ දෙවෙනි බලයක් තියෙන්නේ. ඒක අයින් කරන්න ඕනේ. ඒක අයින් කරන්නේ x සමානයි මේ 100ට දාන්න ඕනේ වර්ගමූල. මෙතන වර්ගයක් තිබුණොත් ඒක අයින් කරන්නේ එහා පැත්තට වර්ගමූලය දාන්න. එහෙනම් දැන් x සමානයි 100 වර්ගමූලය කීයද කියන්න. අන්න ඔයාලා ලියලා තියෙන්නේ උඩින්. 100 වර්ගමූලය කියන්නේ එකම ඉලක්කම දෙපාරක් වැඩි කරපුවාම එන්න. බලන්න අර වර්ගමූල සංඛ්‍යා කියලා ලියලා ඇතිනේ. 100 වර්ගමූලය බලන්න කීයද තියෙන්නේ කියලා. 100 වර්ගමූලය කියන්නේ 10. එහෙනම් ඔන්න x ල උත්තරේ එනවා සෙන්ටිමීටර කීයක් කියලාද? 10ක් කියලා. තේරුණාද හදපු විදිහ? හදපු විදිහ තේරුණාද ඔයාලට? ඔන්න ඉස්සල්ලාම සම්බන්ධය ලියුවා. x ල වර්ගයේ සමානයි මෙතන ඉඳන් මෙතන 6යි මෙතන ඉඳන් මෙතන 8යි ඒකේ වර්ගය. x ල වර්ගයේ සමානයි 6 වර්ගය කියන්නේ 36යි 8 වර්ගය කියන්නේ 64යි. මෙතනින් එනවා 36යි 64යි එකතු කරපුවාම 100යි. මතක තියාගන්න වර්ගය අයින් කරන්න එහා පැත්තට හැම වෙලේම දාන්නේ අපි වර්ගමූලය. එහෙනම් x සමානයි 100 වර්ගමූලය x සමානයි 10යි කියලා. තේරුණා නේද? ඔන්න බලන්න තව ගන්න. මේක ලියන්න එපා. බලන්න තව ගානක් තියෙනවා. අපිට තියෙනවා මෙන්න මේ විදිහට. මෙන්න මෙතන දීලා තියෙනවා a කියලා. මේ ටික දීලා තියෙනවා සෙන්ටිමීටර 12යි කියලා. මේ ටික දීලා තියෙනවා සෙන්ටිමීටර 5යි. ඔන්න අපිට කියනවා a වල අගය හොයන්න කියලා. දැන් අපි දන්නවා ඍජු කෝණික ත්‍රිකෝණයක් පාද දෙකක දිග දීලා තියෙන්නේ. තව එක පාදයක් අහනවා. එහෙනම් කරන්න තියෙන්නේ එකම දෙයයි පයිතගරස්ගේ සම්බන්ධය විතරයි. වෙන මොනවත් නැහැ. එහෙනම් දැන් මේකට පයිතගරස් සම්බන්ධය දාන විදිහ ඔයාලා දන්නවා. කොහොමද දාන්නේ? අංශක 90ට ඉස්සරහින් තියෙන කර්ණය එහෙනම් a තියෙන්නේ. එහෙනම් a වල වර්ගය සමානයි. ඉතුරු පාද දෙක. මේ දෙකනේ. මේක 12යි 12 වර්ගය එකතු කිරීම මේක 5යි 5 වර්ගය. මේක තේරුණාද ඔයාලට? පයිතගරස් සම්බන්ධය දාපු විදිහ. දැන් ඔන්න a වල වර්ගය සමානයි 12 වර්ගය කියන්නේ කීයද? 12 වර්ගය කියන්නේ 12 ගුණ කිරීම 12. දොරස්තරක් 12 144යි. ධන 5 වර්ගය 5 අරක් 5 25යි. මෙතනින් එනවා a වල වර්ගය සමානයි 144යි 25යි එකතු කරපුවාම උත්තර එනවා 4යි 5යි 9යි 4යි 2යි 6යි 1යි 169. එහෙනම් වර්ගයේ තියෙන්නේ වර්ගය අයින් කරන්න එහා පැත්තට දාන්න ඕනේ වර්ග මූලය. එහෙනම් a සමානයි 169 වර්ගමූලය. a සමානයි බලන්න 169 වර්ගමූලය කීයද? එකම ඉලක්කම දෙපාරක් ගුණ කරන්න එපා. ඒ කියන්නේ 13 වරක් 13.
එහෙනම් මේ A කියන පාදයේ දිග එනවා සෙන්ටිමීටර 13ක්. අන්තිම උත්තරේට ඒකක දාන්න. තේරුණාද? ඔන්න ගණන් දෙකක් හැදුවා පයිතගරස් ප්‍රමේය දාලා. තේරුණාද හදන විදිහ? හදන විදිහ තේරුණාද අමාරුද? පයිතගරස් සම්බන්ධය කියන එක අමාරුද? right හැමෝටම තේරුණා හදන තියෙන්නේ. අමාරු නෑනේ. හරි ලේසියිනේ. right හරි. දැන් මේ රූප දෙක ඇඳලා හදා ගන්න. භාග්‍ය අද ක්ලාස් එක කරන්නේ 10ට. හරි හැමෝම ඉවරයිද? يعني හැමෝම හදලා ඉවරයිද? තාම හදනවානේ. right හදන්න. මම ඉන්නේ ගම්පල මහර. ගම්පල පාලම තියෙන්නේ. ඒ පොඩ්ඩක් උඩ. හරිද? ඔව් ඒ පාරේ තමයි. ගම්පල පාලමෙන් පොඩ්ඩක් උඩට යන්න. හරි ශිවංගි දෙන්නගේ. ඔව් දිගටම පන්ති තියෙනවා. ඔන්ලයින් ක්ලාස් එක දිගටම තියෙනවා. ඉස්කෝලේ පටන් ගත්තත් ඔන්ලයින් ක්ලාස් එක ඊට රැයට දාලා දිගටම තියෙනවා. හරිද හැමෝම ඉවරයිද?
ඔව් අද 6 වසර ක්ලාස් තියෙනවා හවස. හරි හැමෝම ඉවරයි. ඔයාලට හදන්න ගානක් දෙන්නම් ඈ. මේ ගාන ඔයාලට හදන්න දෙන්නම්. right Excel උත්තරේ හදලා දෙන්න මට. right රවිදු හදලා ඉවරයි නියමයි ඈ. අරෝෂිත් හරි. රවිදුත් හරි. right ඉවරයි නේ බලමු. එහෙනම් අංශක 90ට ඉස්සරහින් තියෙන්නේ x වල වර්ගය සමානයි 3 වර්ගය එකතු කිරීම 4 වර්ගය. x වල වර්ගය සමානයි 3 වර්ගය කියන්නේ 9යි 4 වර්ගය කියන්නේ 16යි. මෙතනින් එනවා x වල වර්ගය සමානයි 16යි 9යි එකතු කරපුවාම උත්තරේ 25යි. එහෙනම් x සමානයි 25 වර්ගමූලය x සමානයි 5යි කියලා එනවා. හරිද ඔයාලගේ හැමෝගෙම හරිද? හැමෝගෙම හරිනේ. වැරදුණයි කවුරුවත් නැහැ නේද? right වැරදුණයි කවුරුවත්ම නැහැ. හැමෝගෙම හරි. right තව ගානක් දෙන්න හදන්නේ. right නියමයි. අර 9 group link එක දැම්මේ. right හදලා ඉවරද ඔයාලා හැමෝම? right හැමෝම හදලා ඉවරයිද? excel ආගේ හෙව්වද? එහෙනම් මතක තියාගන්න ඍජුකෝණික ත්‍රිකෝණයක් පාද දෙක දිග දීලා තව එක පාදයක දිග හනවා නම් හොඳම යාළුවා පයිතගරස් එයාව එක්කන් එන්න වෙනවා ගාන හදන්න. right එතකොට මේකට පයිතගරස් දාපුවම කොහොමද එන්නේ? right මෙතන තියෙන්නේ x
අංශක 90ට ඉස්සරහින් තියෙන කර්ණය. එහෙනම් x වර්ගයේ සමානයි ඉතුරු පාද දෙක වර්ග කරන්න වෙනවා. 8 වර්ගයේ ධන 15 වර්ගය. මෙතනින් එනවා x වර්ගයේ සමානයි 8 වර්ගය කියන්නේ 8 වරක් 8 8 වරක් 8 64යි. ඊට පස්සේ 15 වර්ග කරපුවාම 15 වරක් 15 225. ඊට පස්සේ x වර්ගය සමානයි 64යි 225යි එකතු කරන්න ඕනේ. 64යි 225යි එකතු කරපුවාම උත්තරේ එනවා 289. දැන් එනවා x සමානයි 289යි වර්ගය අයින් කරන්න මෙහෙට දාන්න වෙනවා වර්ගමූලය. x සමානයි උත්තරය දාන්න වෙනවා. ඒ කියන්නේ එකම ඉලක්කම දෙපාරක් ගුණ කරපුවාම 289 එන්න ඕනේ. ඒ කීවරක් කීයද? දැන් 15 15න් වැඩි කරොත් 225ක් නෙන්නේ. එහෙනම් වැඩි කරලා බලන්න වෙනවා. 16 16න් වැඩි කරවුවොත් 256යි. 17 17න් වැඩි කරලා බලපුවාම 289 එනවා. එහෙනම් 289 කියන්නේ 17යි. එහෙනම් x වල උත්තරේ එනවා සෙන්ටිමීටර 17ක්. කො ගාන හරි අය. මේ ගාන හරි කට්ටිය කො දුලංජලි ආකර්ෂ හරි. එමයයි ඈ. ආයි විහන්ගිගේ හරි අරෝෂිගේ හරි ප්‍රසාදිගේ හරි නෙත්මිගේ හරි ඊගාවට තක්සරගේ හරි චමිදු හරි දැහැමිගේ හරි චල්කිගේ හරි සසන්ගේ හරි තරුචනගේ හරි කලනිගේ හරි නියමයි හැමෝගෙම හරි. දැන් මට කියන්න පයිතගරස් සම්බන්ධය තේරුණාද ඔයාලට? පයිතගරස් සම්බන්ධය තේරුණාද? දාගන්න විදිය තේරුණාද? හොඳටම තේරුණාද? දැන් අද ආයෙ පයිතගරස් අමතක කරන්න බෑ. ආයෙ කවදාකවත් ජීවිතේටත් පයිතගරස් අමතක කරන්න බෑ. මොකද පයිතගරස් අනිවාර්යයෙන්ම හැමදාම ගණන් හදද්දී ඕන වෙන කෙනෙක් තමයි පයිතගරස් කියන්නේ. හරි සුපිරියටම තේරුණා. නන් නියමයි. හරි එහෙනම් මේක ඉතුරු ටික අපි ඊගා දවසේ කරමු. අද ඔයාලා ගෙදරදී කරන්න 19 එක අභ්‍යාසය. 19 එක අභ්‍යාසය විතරක් ගෙදරදී කරන්න. ඊගා දවසේ අපි ඉතුරු ටික කරමු. right එහෙනම් හැමෝටම ආයිබෝවන්. ඔබටම සුබ දවසක්.